ආයුබෝවන් 11 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය හදාරන දූල පුතාලට නාමපද වැකිවල යෙදීමට සිදු වෙනවා. නාමපදයක් වැකිවල යොදන්න ඔබ පුරුදු පුහුණුනේ ප්‍රාථමික පන්තිවල ඉඳලා. නමුත් 11 ශ්‍රේණියට පැමිණි ඔබ දැන් දෙවෙනි වාරයේදී මේ නාමපදය විවිධ වර්ණ ගීම් වලින් වැකියක යොදලා අර්ථාන්විතව වැකිය ගොඩනගන්න පුරුදු පුහුණු වෙන්න ඕන. මෙන්න මේ සඳහා දුවේ පුතේ ඔබට කලින් පාඩම් වල ඉගෙනගත්ත විභක්ති පිළිබඳ දැනුම යොදා ගන්න වෙනවා. විභක්ති පිළිබඳ දැනුමෙන් ඔබ දැන් පිරිපුන්. ඔබට පුළුවන් දුවේ පුතේ මෙන්න මේ විභක්ති පිළිබඳ දැනුම යොදාගෙන නිවැරදිව නාමපද වැකිය වලට යොදන්න. අද අපි අන්නේ පිළිබඳ ව්‍යාකරණමය දැනුමක් ලැබමු මෙන්න මේ පාඩම තුලින්. විභක්ති යොදමින් ලේඛන කාර්යයේ යෙදීම. ඒ සඳහා ප්‍රථම කර්ම කර්තෘ කරන විභක්ති පිළිබඳ දැනුම යොදා ගන්න. එතකොට මේ විභක්ති යොදමින් ලේඛන කාර්යයේ යෙදීම සඳහා දූල පුතාලට සිදු වෙනවා ප්‍රථමා විභක්තිය, කර්ම විභක්තිය, කර්තෘ විභක්තිය, කර්ණ විභක්තිය පිළිබඳ දැනුම කලින් පාඩම් වලදී උගෙනගත් දැනුම යොදා ගන්න. නාමපදයක් අර්ථවත් වන්නේ එය තනිව පවතිද්දී නොව වාක්‍යයක යෙදෙන විට. ඒක තමයි මා මුලින්ම ඔබට කිව්වේ. ඔබ දන්නවා දුවේ පුතේ විවිධාකාර නාමපද. ඒ අර්ථවත් වීමට වැකි යොදාගත හැකි බව. එසේ යෙදීමේදී ඔබ සැලකිලිමත් වෙන්න ඕන දුවේ පුතේ. ඒ නාමපදයේ අර්ථය පිළිබඳ. ඒ නාමපද එකතු වෙලා හැදෙන පද රටා පිළිබඳ. ඒ විතරක් නෙවෙයි. ඒ අර්ථය පද රටා වෙනස් වීම ඔබ අවබෝධ කරගන්නත් ඕන දුවේ පුතේ. නාම ප්‍රකෘතියකින් පසු අර්ථ බෙදා දැක්වීම සඳහා සංයෝග වන්නේ විභක්තියයි. නාම ප්‍රකෘතියකින් පසු අර්ථ බෙදා දැක්වීම සඳහා අර්ථය බෙදලා දක්වන්න ඒකට විභක්තිය සංයෝග වෙනවා, එකතු වෙනවා. මෙන්න මේ අදහස තුල පුතාලට හරිම වැදගත්. අන්නේ අදහස තුලින් තමයි අපි මේ ලේඛන කාර්යය දෙන්නේ. ඔන්න ඉතින් ඔබට ලේඛන කාර්යය දෙන්නට දැන් මා පුවරුකුත් අරගෙන ආවා. ලස්සන ලියවැල් එහෙම තියෙන මේ පුවරුවේ මල් පිපෙන්නේ කවදද කියලා බලමුකෝ. මල් පිපෙන්නේ ඔබේ දැනුම ලේඛන කාර්යය යොදාගත්තොත්. ප්‍රථමා විභක්තිය අපි ලේඛන කාර්යය යොදාගෙන ඔබේ දැනුම මල් පිපෙද්ද කියලා බලමු. චිත්‍රයක් අඳි. චිත්‍රයක් අඳි. හැබැයි මුලට හිස් තැන. කවුද චිත්‍රය අඳින්නේ? ළමයා. ඔය ළමයා චිත්‍රය අඳිනවා.
දැන් මේ ප්‍රථමා විභක්තිය. එතකොට ඔබ මේ ළමයා උක්ත පදයේ විදියට වෙනත් පාඩමකදී අර්ථ දැක්වා අද ප්‍රථමා විභක්තිය විදියට එතෙන්ට යොදා ගන්න. වැඩේ කරන්නේ ළමයා. ඒ නිසා හන්දි ඔහු ළමයා ප්‍රථම පුරුෂයෙන් දක්වනවා කියලා ඔබ මීට කලින් ඉගෙන ගන්නේ. එතකොට මෙන්න මේ විභක්තියක් විදියට අද ඉගෙන ගන්නවා තවත් විදියකට. ඔබට එතකොට ව්‍යාකරණය දෙන්න හරි පහසුයි. මේ අඳින චිත්‍රයටත් වඩා ඔබේ ව්‍යාකරණ අණුව ලියන වැකි හරි ලස්සන වෙයි. තවත් ඔබට අභියෝගයක්. මේ අභියෝගයේ සඳහා මම හෝඩුවාවන් දෙනවා ඔබට. ගවයන් රැගෙන යති. ගවයෝ රැගෙන යන එක එසේ මෙසේ පහසු වැඩක් නොවේ. කවුද මේ වැඩේ කරන්නේ? ගොවියෝ. ඔය බලන්නකෝ ගවයෝ දුවන හැටි. මෙහෙම දුවන වෙලාවට ඒගොල්ලෝ නිසි තැනට රැගෙන යන එක දුවල පුතාලට පහසු වැඩක් නෙමෙයි. ඕකට ඉතින් පුරුද්දම්ම තියෙන්න ඕන. ඔය වෙලාවට මතක් වෙන්න ඕන මේ විභක්තිය බහුවචන ස්වරූපෙන් තියෙන. මොකද එක ගවයෙක් නෙමෙයි මේ යන්නේ. ගව රංචුවක්. එතකොට ඒ වැඩේට ඕන ගොවියෝ. එක ගොවියෙකුට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. එහෙනම් ගොවියෝ ගවයන් රැගෙන යති. ප්‍රථමා විභක්තිය. තවත් අභියෝගයක්. දරුවා නලවයි. මෙතෙන්ටත් බලන්න. මව දරුවා නලවයි. ඔන්න මව දරුවා නලවනවා. වැඩේ කරන තැනැත්තිය ඒක වචන නිසා නලවයි. මේකත් දූල පුතාලට වැදගත් වැකියක්. විභක්තිය යොදා ලේඛන කාර්යයේදී. එතකොට මේ විභක්තිය ඔබ හඳුනා ගන්න ඕන. තරගෙන් ජය ලබති. කවුද සිසුහු? ඔන්න දිනුවා. එතකොට එතන බහුවචන ස්වරූපේ. සිසුහු. තවත් අභියෝගයක්. පරිස්සමින් පාරේ ගමන් කරති. එතන කරති කිව්වහම ඒ අනුව විභක්තිය සකස් වෙන්න ඕන. පදිකයෝ. පදිකය පරිස්සමෙන් පාරේ ගමන් කරති. මේකෙන් ඔබ හොඳ ආකල්පයකුත් ලබා ගන්න ඕන. උතරම් දැනුම තිබුණත් පාර හරහා පනිනකොට ප්‍රවේශයෙන් පනින්න ඕන. ඔබ ඉගෙනගෙන දැනුමෙන් මහාචාර්ය වුණත් පාර පනිනකොට මෙන්න මේ පරිස්සමින් කියන එක තියෙන්න ඕන. ඒ ආකල්පයත් මේ දැනුම තුලින් ඔබට ලැබුණොත් ඔබේ ජීවිත ආරක්ෂාව ගැන ඔබටම හිතන්න පුළුවන් නේද දුවේ පුතේ? තවත් අභියෝගයක්. දරුවන් සිපසනසති. කවුද? දෙමව්පියෝ. මෙන්න ඔබට ලැබෙන ප්‍රශ්නාංක 1. පස් සඳහන් වාක්‍යයේ හිතෙන් පුරවන්න. ගායිකාවන් විසින් හිස්තැනක් පිනවෙති. ඔව්. මේ හිස්තැනට ගැලපෙන පදය ඔබ දැන් දන්නවා. ඔබ හිස්තැන මත ලියන වචනය මෙන්න මේ වචනේද බලන්න. ගායිකාවන් විසින් රසිකයෝ පිනවෙති. ගායිකාවන් විසින් රසිකයෝ පිනවෙති.
ලේඛන කාර්ය සඳහා කර්ම විභක්තිය යොදා ගන්න හැටි ඊළඟට අපි කතා කරමු. කර්ම විභක්ති. අධ්‍යාපන අධ්‍යක්ෂතුමා. ඔව්. දැනුවත් කරයි. කවුද දැනුවත් කරන්නේ? ගුරුවරුන්. එතකොට ගුරුවරුන් කර්ම විභක්ති. ගුරුවරයා කොහොමද පාඩම සැලසුම් කරන්නේ? මොන වගේ ක්‍රමවේද යොදා ගන්න ඕනද? මේ ඔක්කොම අධ්‍යාපන අධ්‍යක්ෂතුමා තමයි දැනුවත් කරන්නේ. ක්‍රියාව කරන තැනත්තා අධ්‍යාපන අධ්‍යක්ෂතුමා. ඒකෙදි එයට යටත් වෙලා ඉන්නේ ගුරුවරු. ගුරු කර්මය. කම්කරුවෝ මොකද කරන්නේ? දිනා ගනිති. ඔව් දුවේ පුතේ හිතන්න බලන්න. මොනවද මේ කම්කරුවෝ දිනා ගන්න? ඉල්ලීම්. එහෙනම් ඉල්ලීම් කර්ම විභක්ති. කම්කරුවෝ විජසටන් පාට කියමින් ඉල්ලීම් දිනා ගනිති. පොලිස් නිලධාරීහු ඒගොල්ලෝ මොනවද කරන්නේ? ආරක්ෂා කරති. එතකොට ඒ නිලධාරීහු කරන්නේ ආරක්ෂා කරති. දැන් කර්මපදය මෙතන. එතකොට කර්ම විභක්තිය විදියට නිවැරදි කරුවන්. නිවැරදි කරුවන් තමයි ආරක්ෂා කරන්නේ. එහෙනම් නිවැරදි කරුවන් මෙතනදි කර්ම විභක්තිය බවට පත් වෙනවා. ඔව්. මාංචෝ දාන්න හදන්නේ. වැරදක් කරාද කියලා අහනවා. විමසා බලනවා. එයා කියනවා නිවැරදි කරු කියලා. එහෙනම් කුමට මාංචු දමන්නේද? මම වුන් නොයමි. දැන් බලන්න මෙතනට කර්ම විභක්තිය. මම වුන් වෙත නොයමි. එතකොට වුන් වෙත වෙන්න ඕන. මම වුන් වෙත නොයමි. සමහර අය නරක අය වෙන්න පුළුවන්. නරක අය ආශ්‍රය කරන්න හොඳ නැහැ කියලා දූල පුතාලා හොඳ ආකල්පයක් ඇති කරගෙන තියෙනවා. එහෙනම් මේ වැකිය ඒ ආකල්පේ පෝෂණය කරන වැකියක් නේද? මම ඔවුන් වෙත නොයමි. එහෙම වෙත කියන පදයෙන් තමයි මේ කර්ම විභක්තිය අර්ථවත් වෙන්නේ. දුදලන් නොහැසිරෙමු. දැන් වැකිය අර්ථවත් වෙලා නැහැ. බලමු මෙතනට මොකක්ද යොදන්නේ කියලා. දුදලන් ලෙස නොහැසිරෙමු. අන්න එතකොට වැකිය අර්ථවත්. දුදලන් වැරදි වැඩ කරන. ඒ විතරන්නේ දුදලන්ට ආර්ථික අපහසුකම් තියෙනවා. ඉතින් සුළු රැකියාවක් කරන්න මේ. දුක් විඳින්න වෙලා තියෙනවා. අන්න දුදලන් වුණේ හින්දා. ඒ නිසා අපි දුදලන් වෙන්න නරකයි. යාචකයා මිනිසුන් ඔන්න හිස්තන. පැමිණ සිඟමන් ඉල්ලීය. එතකොට වැකිය අර්ථවත් නැහැ. හිස්තෙන්ට යම්කිසි පදයක් යොදලා විභක්තිය සම්පූර්ණ කරමු. එතකොට වැකිය අර්ථවත් වෙනවද බලන්න. යාචකයා මිනිසුන් කරා පැමිණ සිඟමන් ඉල්ලීය. බලන්න එතකොට වැකිය අර්ථවත්. මිනිසුන් නැත් දැන කොහොම තොප්පිය අනිත් පැත්තට අරවල උඩ පහලේ දැම්මට කවුද සිඟමන් දෙන්නේ? සිඟමන් දෙන්න නම් මිනිසුන් ඉන්න තැනකට යන්න ඕන. දැන් දුවේ පුතේ අපි ලේඛන කාර්ය සඳහා කර්තෘ විභක්තිය යොදා ගනිමු.
ලේඛන කාර්ය සඳහා කර්තෘ විභක්තිය යොදා ගන්න හැටි දැන් කියලා දෙන්න. විසින් භාණ්ඩ මිලදී ගැනේ. පාරිභෝගිකයන්. එතකොට පාරිභෝගිකයන් කියන්නේ කර්තෘ වෙන්නේ විසින් කියන පදයත් එක්ක. ඔය බලන්න. එතකොට ක්‍රියාපදේ ගැනේ. පාරිභෝගිකයන් විසින් භාණ්ඩ මිලදී ගැනේ. එතකොට භාණ්ඩ තමයි එතන වෙලා තියෙන්නේ. මේක අනුක්ත ස්වරූපෙන් තියන්න ඕන. එතකොට මේක අනුක්ත කර්තෘ. පාරිභෝගිකයන් විසින්. විසින් නවකතා රචනා කෙරිනි. එතකොට දුවේ පුතේ මෙතන කෙරිනි කියලා ආඛ්‍යාත පදේ තිබෙන්නේ මෙතන යදන්න ඕන නවකතා කරුවන්. එතන අනුක්ත ස්වරූපයෙන් තියෙනවා. ඔය නවකතා කරුවෝ බොහොම මාරුවෙන් හිත ඔය ලියනවා. ඔහොම ලියන ඒවා තමයි පහු කාලයක ජනප්‍රිය නවකතා වෙන්නේ. ලෝක පූජිත නවකතා ওই විදිහට සිතීම තුලින් ලියන්න පුළුවන්. ඔන්න දුවලා පුතාලටත් හොඳ ආකල්පයක්. ලියනකොටම හිතන්න ඕන. පෑන උඩ දාලා අපහු අරගෙන ඔය සතුටෙන් ලියන්නේ. දුවලා පුතාලත් එහෙම ලියන්න. රචනයක් ලියනකොටත් එහෙම ලියන්න. විසින් ගීත ගායනා කෙරිනි. දැන් මෙතනත් බලන්න දුවේ පුතේ කර්තෘ විභක්තිය කොහොමද සකස් වුනේ කියලා. අප විසින් ගීත ගායනා කෙරිනි. එතකොට ගීතය තමයි උක්ත වෙලා තියෙන්නේ. අප අනුක්ත කර්තෘ. එතන විභක්ති ස්වરૂපය අප විසින් වෙන්න ඕන. එතකොට තමයි මේ විදිහ ආඛ්‍යාතයකට ගැලපෙන්නේ. ඔය ඉන්නේ එක්කෙනෙක් නෙවෙයි 3 දෙනෙක්. එතකොට අප කියන්න පුළුවන්. ගීත ගායනා කරනවා. ගීතේ නම් ඇහෙන්නේ නැහැ. කටවල් හෙලවෙනවා නම් පේනවා. නමුත් අපිට හිතා ගන්න පුළුවන් ගීත ගායනා කෙරිනි කියලා. කවුද? අප විසින් කියලා. අපට හිතා ගන්න පුළුවන්. විසින් ගුරුවරුන් නැම දෙති. මෙතන බලන්න. කවුද? ශිෂ්‍යයන් විසින් ගුරුවරු නැම දෙති. ශිෂ්‍යයන් ඇවිල්ලා ගුරුවරු ළඟට ඇවිල්ලා හිස පහත් කරනවා. ගුරුවරයා පාසලෙන් බැහැර පාරේ ගියත් මේ වගේ ශිෂ්‍යයා ඇවිල්ලා ආචාර කරනවා. නැමෙද? විසින් අසරණයෝ පෝෂණය කෙරෙති. කවුද? පරාර්ථකාමීන්. පරාර්ථකාමීන් විසින් අසරණයෝ පෝෂණය කෙරෙති. අන්නේ විදියට. පරාර්ථකාමීන් අනුක්ත කර්තෘ. අනිත් එක්කෙනාටත් අත දෙනවා. ඒක තමයි පරාර්ථකාමී ස්වරූපය. එතකොට අසරණයෝ පෝෂණය වෙනවා. හැබැයි මෙතන පරාර්ථකාමීන් විසින්. එතකොට අසරණයෝ උක්ත වෙලා. අසරණයෝ පෝෂණය කෙරෙති. මේ විදිහට ලියන්න දූල පුතාලටත් හැකි වෙන්න ඕන. විසින් තම පැටව පරිසරයට හුරු කෙරෙති. ඒතර කුරුල්ලන් අනුත්ත කර්තෘ. කර්තෘ විභක්තිය. එතකොට පැටව උක්ත වෙලා පරිසරයට හුරු කෙරෙති.
කූඩුවේ ඉන්න කාලේ කුරුල්ලයි කිරිල්ලයි ඉතින් පැටවුන්ට කෑම දෙනවා විතරක් නෙමෙයි. ඔය පියාඹන්න පරිසරය ජය ගන්න ටිකක් ඉඟි දෙනවා. ඒවා හරිම අපූර්වයි නේද? ඔව් දෙවිපතේ හරිම අපූර්ව දේවල් සබා දහම සිදු වෙනවා. මෙන්න ඔබට ලැබෙන ප්‍රශ්නාංක 2. පස් සඳහන් වාක්‍යයේ ස්ථානට සුදුසු විභක්ති පදය ලියා එම විභක්තිය නම් කරන්න. ඔන්න වැකියක් දෙනවා. විසින් දරුවෝ නැලවෙති. විසින් දරුවෝ නැලවෙති. දැන් වරන් ඇතුළේ තියෙනවා මෑනියෝ මෑනියන්. ඔය වචන දෙකෙන් ස්ථානට ගැලපෙන වචනේ දූල පුතාලා තෝරන්න ඕන. බලමු. ඔබ හිතන්න බලන්න. මෙතන අනුක්ත කර්තෘ විභක්තිය. මේ පිළිතුර ලිව්වා නම් ඔබ නිවැරදි. මෑනියන් විසින් දරුවෝ නැලවෙති. එතකොට දරුවෝ තමයි එතන උක්ත වෙලා තියෙන්නේ. එතකොට මේ පාඩම දූල පුතාලට හොඳට වැටහුණාද නේද? ලේඛන කාර්ය සඳහා කර්ණ විභක්තිය යොදා ගැනීම ගැනයි දැන් කියලා දෙන්නේ. මේ ගැනත් දූල පුතාලා හොඳින් වටහා ගන්න ඕන. මොකද්ද මේ කර්ණ විභක්තිය කියලා බලමු. ඔබ කලින් කර්ණ විභක්තිය ඉගෙන ගත්තා. දැන් ඒ කර්ණ විභක්තිය ලේඛන කාර්යයට යොදාගන්නේ මෙන්න මේ අන්දමට කියලා මතක් කර ගැනීම ඉතාමත්ම වටිනවා. මිනිසා ස්තනක් ගස කැපුවේය. මිනිසා ගස කැපුවා. මිනිසෙකුට ගසක් කපන්න පුළුවන්ද? පුළුවන්. යම් කිසි උපකරණයක් ඕන වෙනව නේද? ඔව්. පොරවෙන්. එහෙනම් පොරව කරන කොටගෙන තමයි මේ ගස කැපුණේ. ඔන්න කර්ණ විභක්තිය හඳුනා ගන්න පුළුවන් මේ ක්‍රමය. මිනිසා පොරවෙන් ගස කැපුවේය. ඔය බලන්න. මිනිසා පොරවෙන් ගස කපනවා. ඒතර පොරව කරන කොටගෙන තමයි ගස කැපෙන්නේ. එනම් පොරවෙන් කියන පදයේ කරන විභක්තිය. පොරවෙන් යනු කර්ණ විභක්තිය. පැසුණු බුහුමන් ලබ පැසුණු හිසින් පැසුණු හිසින් බුහුමන් ලබන්න ඕන. එතකොට හිසින් කර්ණ විභක්තිය. ඔය පැසුණු හිසක් තියෙන්නේ. ඒ බුහුමන් ලබනවා. දැනුවත්කම අත්දැකීම් බහුල බව ඒක තමයි පැසුණු හිසින් යන අර්ථය. ඒ කර්ණ කොටගෙන තමයි ඔහු බුහුමන් ලබන්නේ. නිසා තමයි හිසින් යන පදයේ කර්ණ විභක්තිය. අපි උගනිමු. පොත පතින්. එතන පොත පතින්. එතකොට පොත පත කර්ණ කොටගෙන තමයි මෙයා ඉගෙන ගන්න. ඒ නිසා දුල පුතාලට දැන් මෙන්න මේ පොත පතින් පදය කර්ණ විභක්තිය කියලා වැටහෙනවා. සරසවි සිසුහු දැනුම ලබති. සරසවි සිසුහු දැනුම ලබති. වියතුන්ගෙන් සරසවි සිසුහු කාගෙන්ද මේ දැනුම ලබන්නේ? වියතුන්ගෙන්. ඒ වියතුන් තමයි සරසවි සිසුන්ට දැනුම බෙදන්නේ.
ඒකට වියතුන් කර්ණ කොටගෙන තමයි තරසාවේ සිසු දැනුම ලබන්නේ. එතන වියතුන් ගෙන්න යන පදේ කර්ණ විභක්ති. ලෝම අලංකාර වෙයි. ලෝම අලංකාර වීමට යම් කිසි දෙයක් උපකාරී වෙනවා. ඒ කර්ණ කොටගෙන තමයි ලෝම අලංකාර වෙන්නේ. මොනවද මේ? මල් වලින් බලන්න දුවේ පුතේ. මල් පිපුණාම මොන තරම් ලස්සනද කියලා. පරිසරය හරිම ලස්සනයි. දියැලි වලින් ගල් සිසිලස් ජලයෙන් පෝෂණය වෙන මේ ශාක වල මල් පිපිලා පරිසරය අලංකාර වෙලා. ඒ පරිසරය නිසා ලෝම අලංකාර වෙයි කියලා කියන්න පුළුවන්. කුමකින්ද? මල් වලින්. ලිපිකරුවා ලිපිලියයි කුමක් කර්ණ කොටගෙනද? පෑනෙන්. පෑනෙන් කර්ණ විභක්තිය. ඔය ලියන්නේ පෑනෙන් ලිපි ලියනවා. වාක්‍ය වල ඇති විභක්ති අර්ථ දෙන පද තෝරා විභක්ති හඳුනා ගැනීම දැන් තවදුරටත් දූල පුතාලට මම පවරනවා. සැප සම්පත් වලින් පොහොසත් ජනයා දිලින්දන් සොයා දුෂ්කර ගම්මාන වෙත ගියහ. සම්පත් වලින් ජනයා දිලින්දන්. බලන්න සැප සම්පත් වලින් පොහොසත් ජනයා සල්ලි අරගෙන මේ දිලින්දන් සොයා දුෂ්කර ගම්මාන වෙත යන හැටි. සල්ලි විසි කරන්න හිතාගෙන යනවද මන් දන්නේ. එතකොට බලන්න මේගොල්ලෝ මේ කරන වැඩේ සැප සම්පත් වලින් ඔන්න මතක තියාගන්න. එතන මෙතන ජනයා දිලින්දන්. සම්පත් වලින් කිව්වම කර්ණ විභක්ති. ජනයා කිව්වම ප්‍රථම විභක්ති. දිලින්දන් කිව්වම කර්ණ විභක්ති. එකම වැකියක් තුල විභක්ති තුනක් තිබුණා. මෙන්න ඔබට ලැබෙන ප්‍රශ්නාංක 3. පස් සඳහන් වාක්‍යයේ ඇති විභක්ති පදයට යටින් ඉරක් අඳින්න. ඖෂධ වලින් රෝගියාට නිරෝගී සුවය ලැබිනි. ඖෂධ වලින් රෝගියාට නිරෝගී සුවය ලැබිනි. දැන් කර්ණ විභක්ති පදය තෝරලා ඔබ යටින් ඉරක් අඳින්න. බලන්න ඔබ තේරු පදය මෙන්න මේ පදයේද කියලා. ඖෂධ වලින්. ඖෂධ වලින් රෝගියාට නිරෝගී සුවය ලැබිනි. මේ පිළිතුර මේ විදිහට ලිව්වා නම් ඔබ නිවැරදි දුවේ පුතේ. අපි අද 11 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය නිර්දේශයේ විභක්ති පද යොදාගෙන ලේඛන කාර්යය දුනා. ඒ සඳහා අපි යොදාගත්තේ විභක්ති කීපයයි. ප්‍රථම කර්තෘ කාරණ ආදී වශයෙන් මේ විභක්ති යොදාගෙන වෙකි හැදීමේ කුසලතාවය දැන් දුල පුතාලා සතු වුණා. ඔබට දැන් ඕනෑම වැකියක විභක්ති පද හඳුනා ගන්න හැකියාවක් තියෙනවා. මම මේ පාඩම අවසානයේ කරපු අභ්‍යාසය තුලින් ඔබට එකම වැකියක තියෙන විවිධාකාර විභක්ති හඳුනා ගැනීමේ කුසලතාවයක් ලැබුණා. අන්න ඒ කුසලතාවය තවදුරටත් ප්‍රාර්ථනා කරගන්න. විවිධ වැකි කියවමින් පොතපතින් විභක්ති පද හඳුනා ගන්න. ඒ විභක්ති ඔබේ ජීවිතයට භාෂාව ප්‍රගුණ කිරීමට පමණක් නොවේ ඔබේ විභාගයට ජයග්‍රහණය සඳහා වැදගත් වේ. ආයුබෝවන්.